දිව්‍ය ලෝකේ තියෙනවා සුර අසුර කියලා දිව්‍ය කණ්ඩායම් දෙකක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දැන් ඔබ අහලා ඇති දජග්ග සූත්‍රය. මේ දජග්ග සූත්‍රය දේශනා කරන්න හේතුනේ සුර අසුර දෙවියන් අතර ඇති වෙච්ච ගැටුමක්. නිතර දිව්‍ය ලෝකේ යුද්ධ ඇති වෙනවා. දෙවියන් කියන්නේ කෙලෙස් සහිත අය. ගැටුම් ඇති වෙනවා, ආරවුල් ඇති වෙනවා, රණ්ඩු වෙනවා. එතකොට සුර දෙවියන්ගේ නායකයා සැපයෙන් වැඩි සම්මාදිට්ඨික පිනට කැමති දේවතාවරු අතර සුර දෙවියන් ප්‍රධානයි. ඒ අයගේ නායකයා තමයි ශක්‍ර දෙවියෝ. දැන් අපේ ධර්මයට අනුව ගත්තාම ශක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා සෝවාන් වුණා. සක්කපඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා ශක්‍ර දෙවියෝ සෝවාන් වෙච්ච කෙනෙක්. දෙදෙව්ලොවට අධිපති කියනවා. චාතු මහරජික තාවතිස්ස කියන මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් තමයි ශක්‍ර දෙවියෝ. ඒ ශක්‍ර දෙවියෝ වැඩ ඉන්න තව්තිසා දිව්‍ය ලෝකයේම ගැටුමට බර දේවතාවරු කණ්ඩායමක් ඉන්නේ. ඒ අයට කියනවා අසුර දෙවිවරු. ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ගැන සඳහන් වෙනවා. එක්කෙනෙක් වේපචිත්ති, අනිත් කෙනා පහාරාද. දවසක් බුදුරජාණන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නකොට මේ පහාරාද කියන අසුර නායකයා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තමයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ වන මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව බුද්ධ ශාසනයට පුදුම ඇලුම් කරනවා, ආස කරනවා. ඇයි මේ ශ්‍රාවකයෝ මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන්නේ? ඇයි මේ ශ්‍රාවකයෝ මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්න කියලා මම දැනගන්න කැමතියි කියෝ. දැන් ප්‍රශ්නය ඇහුවේ කාගෙද්ද? බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ක්‍රමවේද කීපයක් තියෙනවා. සමහර ප්‍රශ්නවලට එක වතාවෙම පෙරලා පිළිතුරු දෙනවා. ඒකට ධර්මයේ කියනවා ඒකාංශ ව්‍යාකරණේ පඤ්ඤා. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරේ ඒ මොහොතේම පිළිතුරු දෙනවා. සමහර ප්‍රශ්න අහනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න දිහා බලලා කොටසින් කොටස අරගෙන ඒ කාරණේ මතු කරමින් ඒක බෙදමින් විස්තර කරමින් දහම් දෙසනවා. ඒකට කියනවා විභජ්‍ය ව්‍යාකරණේ පඤ්ඤා. අහන ප්‍රශ්නේ කොටස් අරගෙන වෙන වෙනම විස්තර කරමින් බණ කියනවා. සමහර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහද්දී උන්වහන්සේ ප්‍රශ්න අහන කෙනාගෙන් ආයෙ ප්‍රශ්න අහනවා. පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා කියන. දැන් පහාරාද බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ තරම් බුද්ධ ශාසනයට ආසයි ඇලුම් කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ අහනවා පහාරාද ඊට කලින් ඔබ කියන්න කිව්වා ඇයි මේ අසුරයන් මහා සාගරයට ආස කරන්නේ? ඉස්සලා ඒකට උත්තර දෙන්න කියෝ. අසුරයෝ කියන්නේ දිව්‍ය ලෝකේ ඉන්න මේ දිව්‍ය පිරිස මහා සාගරයට ඇලුම් කරනවා. මුහුදට ආස කරනවා. දෙව්ලොව ඉඳන් මුහුද දිහාම සිත් තලවාගෙන වාසය කරන දේවතාවරු පිරිසක් අසුර දේවතාවරු. බුදුරජාන් වහන්සේ අහනවා පහාරාද ඔබත් අසුර පිරිසත් මේ මහා සාගරයට ඔච්චර ඇලුම් කරන්නේ ඇයි? මහා සාගරයට ආස කරන්නේ ඇයි? ඉස්සලා ඒකට ඔබ උත්තර දෙන්න. ඊට පස්සේ මං කියන්නම් කිව්වා. දැන් අන්න පහාරාද එකින් එක අසුරයන් මහා සාගරයට ආස කරන කාරණා කීපයක් කියාගෙන ගියා. ඉස්සලා මේ කරුණු ටික මුලින් මතක තියාගන්න. පහාරාද කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අසුරයන් වන අපි මහා සාගරයට ආස කරනවා මේ මහා මුහුද පිළිවෙලින් ගැඹුර කරා යන නිසා. දැන් ඇත්තද බොරුද? අපි වෙරළට ගිහිල්ලා මුහුදට අඩිය තිබ්බ ගමන් අගාධයක්ද තියෙන්නේ? නෑ. පිළිවෙලින් ගැඹුර කරා යන ටික තමයි මුහුද ගැඹුරට යන්නේ. ඒ නිසා මහා සාගරයේ තියෙන ආශ්චර්යමත් දෙයක් හැටියට අසුරයන් දකිනවා ලෝකෙ කොහෙන් ගත්තත් මහා සාගරය කියන්නේ පිළිවෙලින් ගැඹුර කරා යන ස්වභාවයක් තියෙන. ඒ නිසා මුහුදට අපි ආසයි කිය. ඔන්න පළවෙනි එක. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරේ කොහෙන් ගත්තත් වෙරළ සීමා කරගෙනයි පවතින්නේ. ලෝකෙ කොහෙන් ගත්තත් මුහුදේ කෙරවලක් හැටියට ගත්තොත් වෙරළක් තමයි තියෙන්නේ. වෙරළ සීමා කරගෙනයි සාගරේ පවතින්නේ. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියමු. දැන් බලන්න ලංකාවේ මුහුදු වෙරළයිනට ගියත් තියෙන්නේ මුහුද පටන් ගන්න කලින් වෙරළක්.
ලෝකේ තව කොහේ හරි රටකින් ගියත් මුහුද ළඟට ඒ තියෙන්නේ වෙරළක් තියෙන. එතකොට සාගරය කියන්නේ වෙරළ සීමා කරගෙන පවතින දෙයක්. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියමු. ඔන්න දෙවෙනි කාරණේ. ඊළඟට පහාරාද කියන ස්වාමීනි මහා සාගරයේ මලකුණු රඳින්නේ නැහැ. මලකුණු ගොඩ ගහනවා. ඒක මහා මුහුදේ තියෙන ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියමු. දැන් බලන්න කවුරු හරි මුහුදට පනිනවා. මලකුණ ගොඩ ගහනවද නැද්ද? ගොඩ ගහනවා. මරලා ගිහිල්ලා දාලාවත් මුහුදට දවසකින් දෙකකින් හරි ගොඩ ගහනවා. නැවක් පෙරලිලා මැරෙනවා. ඒත් දවස් කීපයකින් හරි අර මලකුණු ටික ගොඩ ගහනවා. මහා සාගරය කියන්නේ මලකුණු රඳින්න නැති තැනක් කියන. මලකුණ ගොඩ ගහනවා. ඒක සාගරයේ තියෙන ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි මහා මුහුදට ආසයි කියමු. දැන් මේ ආස කරන්නේ අසුරයන්. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා සාගරය කොහෙන් ගත්තත් එකම රසයයි. ලවණ රසයෙන් යුක්තයි. දැන් මේ ලෝකේ පෘථුවිය දිහා ගත්තාම ගොඩබිම තියෙන්නේ ටිකයි. ගොඩබිමට වඩා වැඩිපුරම තියෙන්නේ මහා සාගරය. සාගරයේ ජලයෙන් තමයි යට වෙලා තියෙන්නේ. එතකොට ලෝකේ කොහෙන් ගත්තා ලංකාවේ මුහුදු වෙරළයින්ට ගිහිල්ලා වතුර ටිකක් දිව ගාලා බැලුවත් ලෝකේ වෙන කොහේ හරි කෙරෝලකින් මුහුදු වතුර ටිකක් ගෙන්නලා දිව ගාලා බැලුවත් මේ සාගර ජලය එකම රසයයි. ලවණ රසයෙන් යුක්තයි. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියමු. ඊළඟට පහාරාද කියන ස්වාමීන් ඔය විතරක් නෙමෙයි. මේ මහා මුහුදට කොච්චර වැස්සත් කොයි තරම් ගංගා ගලාගෙන මුහුදට ආවත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේන්නේ නැහැ කියෝ. ඒකත් මහා සාගරයේ ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියෝ. ඒ කියන්නේ මේ වගේ. දැන් කොච්චර ගංගාවල් මුහුදට ගලනවද? දැන් ඉන්දියාවේ පංච මහා ගංගා තියෙනවා. ගංගා, යමුනා, චිරවතී, සරබෝ මහි විශාල ජල කඳන් මුහුදට යනවා. ලංකාවේ තියෙන මහා වැලි, කැලණි, වලවිය, කළුගඟ මුහුදට ගලාගෙන යනවා. වහිනවා. කොච්චර ගංගා ගැලුවත් කොච්චර වැස්සත් සාගර ජලයේ අඩු බවක් වැඩි බවක් පේනවද? නෑ. අපිට හිතෙනවා අද වහිනවා මුහුද උතුරයි දන්නේ නැහැ කියලා හිතෙනවද? නෑ. මේ දවස්වල ටිකක් නියගේ. නිකන් මුහුද හින්දෙනවා වගේ පේනවද එහෙම? ඒත් නෑ. එතකොට මහා සාගරයේ අඩු බවක් වැඩි බවක් පේන්නත් නෑ. ඊළඟට පහාරාද කියනවා සාමීනි ওই විතරක් නෙමෙයි. මේ මහා සාගරයේ තවත් ආශ්චර්ය දෙයක් තියෙනවා. නොඑක් නංගොත් ඇති ගංගාවල් මුහුදට ගලනවා. හැබැයි මහා සාගරයට වැටෙනකොටම ඒ ගලාගෙන එන ගංගාවල පැරණි නංගොත් අතහරිනවා. සාගර ජලේ නම් වූ පොදු නමකටපත් වෙනවා කියෝ. දැන් අපි ගත්තාම ගංගා නම් ගඟේ වතුර ටික මුහුදට වැටුණාට පස්සේ මහා මුහුද වෙනම තියෙනවද? හොයන්න පුළුවන්. මෙන්න ගංගා නම් ගඟේ වතුර. හොයන්න පුළුවන්. ඒ ඔක්කොම අර එකම රසයයි ලවණ රසයට යුක්ත වෙනවා. කැලණි ගඟ වේවා, කළු ගඟ වේවා, මහවැලි ගඟ වේවා කොහින් ගලාගෙන මොන නමෙන් ආවත් මුහුදට වැටෙනකොටම පැරණි නම් ගොත් අතහැරලා සාගර ජලයේ නම් වූ පොදු නමකටපත් වෙනවා. ඒක මහා සාගරයේ තියෙන තවත් ආශ්චර්යමත් දෙයක්. ඒ නිසා අපි මහා සාගරයට ආසයි කියලා. දැන් මේ අසුරයෝ ආස කරන කරුණ. ඊළඟට මේ අසුර කියනවා පහාරාද කියනවා ස්වාමීනි ඔය විතරක් නෙමෙයි. මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් කිය. වටිනා මුතු මැණික් සක්සිලා වෙරළුමිනි ආදී ඊතා වටිනා වස්තුව සාගර පතුලේ තියෙනවා. දැන් ඒව අපි දැක්කේ නැති වුණාට දෙවියන් මහා සාගරය ඇතුලේ තියෙන වටිනා මුතු මැණික් සක්සිලා දකින්න. ඒ දකින්න දෙවිවරු අසුර දේවතාවරු මහා සාගරයට ඇලුම් කරනවා කිය. මේ මොහොතේ තියෙන වටිනා වස්තුව දැකලා. අන්තිම කාරණේ 8 වෙනි කාරණේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සාගරය කියන්නේ අద్භූත ගුහාවක් කියෝ. දැන් අපි දකින්නේ මාළු මොහොදු කැස් බෑවෝ වෙන්න පුළුවන්. බූවල්ලෝ කියයි. අපි දකින්නේ ওই සත්තු ටිකක් විතරයි. හැබැයි මේ දේශනාවේ පහාරාද කියන ස්වාමීනි මහා සාගරය ඇසුරු කරගෙන තිමි, තිමංගල, තිමිර පිණ්ඩල, නාග, අසුර ගහන්දරව කියන යොදුන් 100 ගණන් විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා කියන.
සමහර අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100ක් විශාලයි කියන. සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා කියන යොදුන් 200ක් විශාලයි කියන. සමහරු යොදුන් 300 400 විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා. දැන් බලන්න යොදුන් 400ක් කියන්නේ යොදුනක් කියන්නේම සැතපුම් 16ක්. එතකොට හිතන්න මේ මහා මොහොතේ කොච්චර විශාල අద్భుත ශරීර ඇති අමනුෂ්‍යයෝ ඉන්නවද? අපිට පේන්නේ අපි දකින්නේ අර ගොරෝසු ශරීර තියෙන මාළු විතරයි. හැබැයි මේ මුහුද ඇතුලෙන් අමනුෂ්‍යයෝ එහා මෙහා ගමන් කරනවා කිය. එතකොට ඒ අය තමයි තිමි, තිමංගල, තිමිර පිණ්ඩල, නාග. නාග ලෝකේ තියෙන්නේ මහා සාගරය ඇසුරු කරගෙන. අසුර, අන්න තවත් අසුර කියලා කොටසක්. ඒ කවුද? ඒ තමයි සතර අපායට අයිති අසුරයෝ. අපාය අසුරයෝ. දැන් අපි සතර අපාය කියලා ගත්තොත් නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය. මහා මුහුද ඇසුරු කරගත්ත අමනුෂ්‍ය කොටසක් ඉන්නවා දුක් විඳින. ඒ අය තමයි අසුර අපායට අයිති. ඒත් මුහුදේ ඉන්න අමනුෂ්‍යයෝ. එතකොට මේ අමනුෂ්‍යයන්ගේ ශරීර යොදුන් 100 ගණන් විශාලයි කියන. මේ අద్భుත ශරීර ඇති සත්වයෝ දකින දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍ය අසුරයන් මුහුදට ඇලුම් කරන ආසා කරනවා කි. ඔහොම කියලා කියනවා ස්වාමිනී ඔන්න එහෙමනම් අපි මහා සාගරයට ආසා කරන කාරණා තථාගතයන් වහන්සේට අපි දේශනා කරා. අනේ ස්වාමීනි දැන්වත් කියන්න කීවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ බුද්ධ ශාසනයට මෙච්චර ආසා කරන්නේ ඇයි? මේ බුද්ධ ශාසනයට මෙච්චර ඇලුම් කරන්නේ ඇයි කියලා කියන්න කිය. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඒ ලස්සන බුදුරජාණන් වහන්සේ පහාරාද කියපු කාරණා 8ම අරගෙන උන්වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ කියන්නේ ඔබ අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම බුද්ධ ශාසනයට පහදින්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආසා කරනවා කියලා. මොකද්ද පළවෙනි කාරණේ? මහා මුහුද පිළිවෙලින් ගැඹුර කරා යනවා. ඒ නිසා අසුරයෝ මහා සාගරයට ආසයි කියලා. පහාරාද මගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට ආසා කරන්නේ බුද්ධ ශාසනයත් පිළිවෙලින් ගැඹුර කරා යන නිසා කිය. එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන ක්‍රමවේදය තමයි පිළිවෙලින් ගැඹුර කරා යන. ඉඳගත්ත ගමන් රහත් වෙනවද? එහෙම රහත් වෙන්නේ බණ අහපු ගමන් රහත් වෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවෙලින් ටික ඉස්සල්ලාම අපිට සංසාරික අවිද්‍යාවත් තණ්හාවත් නිසා සකස් වෙච්ච අකුසල් තියෙනවා. අවිද්‍යාවෙන් වැහිලා තියෙන මෙලවක් නැහැ, පරලොවක් නැහැ, පින්පව් කියලා දෙයක් නැහැ, කර්මඵල විශ්වාස කරන්නේ, ඕපපාතික උපත පිළිගන්නේ, දිව්‍ය ලෝක අපාය ඔක්කොම මෙහි තමයි කියලා හිතනවා මිනිස්සු. ඔය තියෙන නියත මිත්‍යා දෘෂ්ටිය දුරු වෙන්න නම් නිතර බණ අහනවා. හොඳට බණ අහනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහගෙන යනකොට අන්න ධර්මයේ තුලින් කර්මඵල විශ්වාසයක් ඇති වෙනවා. පින්පව් විශ්වාසය ඇති වෙනවා. මෙලෝ පරලොව ගැන විශ්වාසයක් ඇති වෙනවා. කර්මඵල ගැන විශ්වාසය ඇති වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඉස්සල්ලාම අපිට ඇති වෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා යා ලෞකික සම්මාදිට්ඨියට එනවා. ලෞකික සම්මාදිට්ඨියට ආපු කෙනා එතන ඉඳන් උත්සාහ කරනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය ගැන ඇති කරගන්න අවබෝධ ඥානෙ. ඒ පිණිස යා කරුණු 4ක් ඇති කරගන්න. බාහිරින් කරුණු 2යි. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. තමා තුළ ඇති කරගන්නවා යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත්. මේ කරුණු 4 දියුණු කරගෙන වඩාගෙන යා ධර්මයේ තමා තුළින් විමසගෙන යනකොට අන්න සද්ධානුසාරී වෙනවා. ධම්මානුසාරී වෙනවා. අන්න දැන් ටිකක් ගැඹුර කරා යනවා පිළිවෙලින්. එයා සෝවාන් වෙනවා. තවත් ටිකක් ගැඹුර කරා යනවා. ඊළඟට සකදාගාමි මාර්ගයේ වඩනවා. තවත් ගැඹුරට යනවා. සකදාගාමි ඵලයටපත් වෙනවා. තවත් ගැඹුර කරා යනවා. අනාගාමි මාර්ගයේ වඩනවා. අනාගාමි ඵලයටපත් වෙනවා. තවත් ගැඹුර කරා යනවා. අරහත්ත්වයේ පිණිස මාර්ගයේ වඩනවා රහත් වෙනවා. අන්න ගැඹුරටම ගිය කෙනා. එතකොට මේ බුද්ධ ශාසනය කියන්නේ පිළිවෙලින් ගැඹුර කරා යන වැඩපිළිවෙලක් කියු.
අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා ක්‍රමානුකූලව නිවන කරා යන වැඩපිළිවෙලක් තමයි බුද්ධ ශාසනය තුල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ, ආස කරන්නේ පිළිවෙලින් ගැඹුර කරා යන නිවන් මගක් දේශනා කරලා තියෙන නිසා කිය. අන්න අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අපි මේව ගලපලා බලන්න. ඇත්තටම අපි මේව දැනගෙනද පැහැදුනේ? අපි මේව අඳුනගෙනද බුද්ධ ශාසනයට පැහැදිලා ඉන්නේ කියලා විමසලා බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආස කරන හේතුවක් මහා සාගරය විරල සීමා කරගෙන පවතිනවා. ලෝකෙ කොහෙන් ගත්ත සීමාව මුහුදේ විරලා. ඒ නිසා අසුරයෝ මහා සාගරයට ආසයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට ආස කරන්නේ මගේ බුද්ධ ශාසනයත් විරල සීමා කරගෙන තමයි කියව පවති. මේ බුද්ධ ශාසනයේ විරල වගේ කියවා සිල්වත්කම. සීලය සීමා කරගත්ත ශාසනයක් කියව මේ තියෙන්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ නම් ඒ සාගරයට ඇතුල් වෙන්න තියෙන්නේ සීලයක පිහිටලා. විරල ඉක්මවාගෙන තමයි මුහුදට යන්නේ. ඒ නිසා සීලය සීමා කරගත්ත ශාසනයක් තියෙන. යම් කිසි කෙනෙකුට සීලයක පිහිටන්න බැයි නම් එයාට ශාසනයට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරේ නම් සාගරයේ ගැඹුරට යන අර මාර්ගඵල ලබන්න නම් සෝවාන් වෙන්න, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, රහත් වෙන්න මේ සියල්ලටම අවශ්‍යයි සිල්වත්කම. එතකොට විරල ඉක්මවාගෙන තමයි මුහුදට යන්න තියෙන්නේ. ඒ නිසා සිල්වතුන්ගේ ශාසනයක් කියව මේ තියෙන්නේ. ඒක අඳුනගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට ආස කරනවා, ඇලුම් කරනවා කියලා බුදුරජාන් වහන්සේ වදාළා. එහෙම කියලා උන්වහන්සේ ආයමත් කියනවා පහාරාද ඔබ කියවනේ අසුරයෝ මහා සාගරයට ආස කරනවා මහා මුහුදේ මලකුණු රඳින්නේ නැහැ කියලා. මලකුණු ගොඩ ගහනවා. බුදුරජාන් වහන්සේ වදාළා මගේ බුද්ධ ශාසනයේත් මලකුණු ගොඩ ගහනවා කියනවා. මේ බුද්ධ ශාසනයේ මලකුණ තමයි කිව්වා දුස්සීල වෙන කෙනා. එයා දැන් ශාසනයට දැන් අපි ගමු පැවිද්දෙක් නම් එයා පැවිදි ජීවිතයක් ගත කරන ඔන්න සීල් රකින්නවා, ගුණධර්ම පුරාගෙන ධර්ම මාර්ගේ හැසිරීගෙන යනවා ටික කාලයක්. හැබැයි තාම මාර්ගඵල ලැබලා නැහැ. හැබැයි එයා දැන් මොහොතට ටිකක් ඇතුල් වෙච්ච කෙනෙක් සීල් රකින්නවා, භාවනාත් කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා. කොහොම ටික කාලයක් ඉඳලා යා සම්පූර්ණයෙන්ම ධර්මයෙන් ඈත් වෙලා දුස්සීල වෙනවා. එතකොට අර මුහුදේ මැරිච්ච මලකුණක් වගේ කියනවා. මලකුණ මුහුදේ තියාගන්නවද? නෑ, ගොඩ ගහනවා. ඒ වගේ දුස්සීල වෙච්ච ගමන් එයා මලකුණක් මුහුදෙන් ගොඩ ගැහුවා වගේ ශාසනෙන් එළියට විසි වෙලා යනවා කියනවා. එයා ඊතනින් එහාට ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. යමෙක් පරාජිකා වුණා නම් එයා ඒ සැනින් මලකුණක් විසි වෙනවා වගේ බුද්ධ ශාසනයෙන් එළියට ගොඩ ගහනවා කියෝ. එයාට ශාසනයේ ගුණධර්ම ඊතනින් එහාට නැහැ. යමෙක් දුස්සීල වුණා නම් එයාට ආයි සමාධියක් වඩන්නවත්, ධ්‍යාන ලබන්නවත්, මාර්ගඵල ලබන්නවත් මේ බුද්ධ ශාසනයේ උතුම් මිනිස් ගුණධර්ම කිසිවක් Tamanට සාක්ෂාත් කරන්න බැරි වෙනවා. දැන් මේ දේශනාවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තවත් අවස්ථාවක් තියෙනවා උපෝසත සූත්‍රයේ. කිස සියලු දෙනාම දැන් පොයි සීමාවට රැස් වෙලා ඉන්නේ. උපෝසතේ දේශනා කරන සීක්වා කියව. බුදුරජාණන් වහන්සේ නිහඬවම වැඩ ඉන්නවා. දැන් ඉතින් රහතන් වහන්සේලා හිටියා, මාර්ගඵලලාභීනුත් එතන ඉන්න. උන්වහන්සේලා පාඩුවේ භාවනා කර කර තථාගතයන් වහන්සේ දැන් උපෝසතේ දේශනා කරයි, දැන් දේශනා කරයි කියලා බලාගෙන හිටියා. ඔන්න රාත්‍රී පළවෙනි යාම ඉක්ම ගියා. ආනන්ද හාමුදුරුවෝ ආයිමත් වෙලාව බලලා ඇවිල්ලා කිව්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් රාත්‍රී පළවෙනි යාමත් ඉක්ම ගිහිල්ලා. සංඝ පිරිස සම්පූර්ණයි, උපෝසතේ දේශනා කරන සීක්වා කියලා දෙවනි පාරත් ආරාධනා කරා. ඒත් බුදුරජාණන් වහන්සේ නිහඬවම ඉන්නවා. දැන් වෙලාව යනවා රාත්‍රී දෙවනි යාමෙත් දැන් ඉක්ම ගියා. ආනන්ද හාමුදුරුවෝ ආයිමත් පතාක් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිස සම්පූර්ණයි. සංඝයා බලාගෙන ඉන්නේ තථාගතයන් වහන්සේ උපෝසතේ දේශනා කරනකම්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා තුන්වෙනි පාරත්
ආරාධනා කරා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දය සංඝයා අපිරිසිදුයි කිව්වා. එහෙම කියනකොට මෙතන වැඩ හිටියා මුගලන් මහරහතන් වහන්සේ. 이르දිමතුන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ 이르දියෙන් අතන ඉන්න සියලු සංඝයාගේම හිත් පිරිසිඳ බලාගෙන ගියා. තමන්ගේ හිතෙන් කවුද මෙතන වාඩි වෙලා ඉන්න දුස්සීලයා කියලා බැලුවා. බලාගෙන යනකොට එක භික්ෂුවක් ඉන්නවා හොඳට සිවුරු පොරවගෙන බිම බලාගෙන රහතන් වහන්සේලා අතර වාඩි වෙලා ඉන්නවා. මුගලන් හාමුදුරු නැකිටලා ගියා ළඟට. ගිහිල්ලා උරහිසට තට්ටු කරලා කිව්වා ඔබ භික්ෂුවක් නෙමෙයි. ඔබ සිවුරු දරාගත්තට ඔබ පිරිසිදු සිල්වත් භික්ෂුවක් නෙමෙයි. තථාගතයන් වහන්සේ ඔබව අඳුනගත්තා. වහාම පිරිසිදු සංඝයාගෙන් ඉවත් වෙන්න නැගිටලා එළියට යන්න කිව්වා. සද්ද නැතුව ඉන්නවා ගල් ගිල්ල වගේ ඉන්නවා Tamanට නෙමෙයි වගේ. දෙවනි පාරත් උරහිසට තට්ටු කරලා කීවා තථාගතයන් වහන්සේ ඔබ අඳුනගත්තා. ඔබ අපිරිසිදු කාය කර්ම ඇති දුස්සීල කෙනෙක්. ඔබ සංඝයාට අයිති නැහැ. ඔබ වහාම නැගිටලා එළියට යන්න කිව්වා. ඒ සද්ද නැතුව ඉන්නවා. ආනන්ද හාමුදුරු නැගිටලා ආවා. ආනන්ද හාමුදුරු ඉතින් සෝවාන් කිනානේ. ඇවිල්ලා උරහිසෙන් අල්ල නැගිටිනවා කියලා නැගිට්ටෙව්වා. උරහිසෙන් මල්ලගෙන ගිහිල්ලා පොයි සීමාවෙන් එළියට යවුවා. දාලා එළියට යවලා බුදුරජාන් වහන්සේට ඇවිල්ලා වන්දනා කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ අපිරිසිදු දුස්සීල භික්ෂුව සංඝ පිරිසෙන් ඉවත් කරා. දැන් සංඝයා පිරිසිදුයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ උපෝසතේ දේශනා කරන සීක්වා කියලා ආරාධනා කරා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ ආනන්දය යම් දවසක සංඝ පිරිසෙන් එක්කෙනෙක් හරි පොයේ සීමාවේ දුස්සීල වෙනවද එදා පටන් තථාගතයන් වහන්සේ ආයේ කවදාවත් සංඝයා සමග පොයේ කර්ම කරන්නේ නැහැ කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අද පටන් සංඝයාම රැස් වෙලා පොයේ කර්ම විනී කර්ම කරන්න තථාගතයන් වහන්සේ සංඝයා සමග පොයේ කිරීමෙන් අදින් පස්සේ නවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දා මේ උපෝසත සූත්‍රය දේශනා කරා. එතකොට අපිට පේනවා සිවුර පොරවගෙන ඉන්න පුළුවන්. ඒ විදිහටම වාඩි වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි යා මලකුණා. ඒ නිසානේ පොයි සීමාවෙන් එළියට විසි වෙලා ගියේ. එතකොට එයාට බුද්ධ ශාසනය තුල උතුම් මිනිස් ගුණ ධර්ම එකක්වත් අත්විඳින්න පුළුවන් කමක් නැහැ. එයා ශාසනයෙන් එළියට ගොඩ ගහප් කෙනෙක්. එහෙමනම් ශාසනය කියලා කියන්නේ සිල්වතුන්ගේ ශාසනය. දුස්සීලව ඉන්නවා කියන්නේ එයා ශාසනයට අයිති නෑ. එයා මලකුණා. එතකොට යම් කිසි කෙනෙක් සිල්වත් නම් ගුණවත් නම් එයා උතුම් ශික්ෂාපද ආරක්ෂා කරන තාක් එයා බුද්ධ ශාසනයට අයිති ශාසනීය කෙනෙක්. මහා සාගරේ ඉන්න කෙනෙක්. යම් කෙනෙක් දුස්සීල වුණා නම් සාගරේ මලකුණක් ගොඩ ගහනවා වගේ මේ බුද්ධ ශාසනයෙන් එළියට විසි වෙලා යනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා මගේ ශාසනයේ සිල්වතුන්ගේම ශාසනයක් කිව්වා. ඒ නිසයි කීවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ තරම් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට අපි ශාසනයට ඇලුම් කරන්න හේතුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මෙච්චර ශාසනයට ආස කරන්නේ මේ ශාසනේ සිල්වතුන්ගේම ශාසනය. සිල්වතුන්ටමයි මාර්ගඵල ලබාගෙන නිවන කරා යන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද ඔබ කිව්වා අසුරියෝ මහා සාගරයට ආස කරනවා කියලා සාගර ජලයේ කොහෙන් ගත්තත් එකම රසයක් තියෙන. ඒ තමයි ලවණ රසය. බුදුරජාන් වහන්සේ වදාළ පහාරාද මගේ බුද්ධ ශාසනයේ කොහෙන් ගත්තත් එකම රසයයි කියෝ. ඒ තමයි විමුක්ති රසයෙන් යුක්තයි කියෝ. එතකොට බුදුරජාන් වහන්සේගේ මේ 84000ක ධර්මස්කන්ධේ පුරාම අපිට දැනෙන්නේ විමුක්ති රසය. දැන් ඔබ මේ දේශනාව තියෙන අංගුත්තර නිකායේ පහාරාද කියන සූත්‍රය. අපි හිතමු අපි සංයුත්ත නිකායෙන් බණක් අහනවා. එක්ක අංගුත්තර නිකායෙන් බණ අහනවා. එක්ක මජ්ක්‍ධිම නිකායෙන් දීඝ නිකායෙන් බණ අහනවා. එක්ක ධම්මපදයෙන් බණක් අහනවා. ජාතක පොතෙන් බණක් අහනවා. අභිධර්මයෙන් බණක් අහනවා. මේ 84000ක ධර්මස්කන්ධෙන් කොහෙන් අපි බණක් ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු බුද්ධ දේශනාවක් නම් අහන්නේ. ඒ අහන දේශනාව පුරාම අපිට දැනෙන්නේ විමුක්ති රසය.
නිවන අරමුණු කරගත් ධර්මාවබෝධයට යොමු වෙච්ච දේශන රසක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒක හරියට මහා සාගරයේ කොහෙන් ගත්තත් එකම රසයයි. ඒ වගේ තමයි මේ මුළු බුද්ධ ශාසනයම කොහෙන් ගත්තත් විමුක්ති රසයෙන් යුක්තයි කිය. ඒ නිසා තමයි මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්න කියලා බුදුරජාන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා අසුරයෝ මහා සාගරයට ආස කරන හේතුවක් හැටියට මහා විශාල ගංගාවල් මුහුදට ගලාගෙන එනවා. මහා විශාල වර්ෂාවන් ඇදහැලෙනවා. හැබැයි කොච්චර වැස්සත් කොච්චර ගංගා ගැලුවත් සාගර ජලය උතුරලා යන්නේ. ඒ නිසා අසුරයෝ මහා සාගරයට ආසයි කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේම තමයි කිය. කොයිතරම් දෙනෙක් නිර්වාණ ධාතුවෙන් රහත් වුණා කියලා මේ නිර්වාණ ධාතුව පිරීලා ඉතිරිලා යන්නේ නැහැ කිව්වා. නිවන කියන්නේ අසංකතයක්. සංකතයක් නෙමෙයි. අසංකතයි. ඒ නිසා නිර්වාණ ධාතුව පිරීලා ඉතිරිලා යන්නේ. ඒක මේ වගේ. දැන් අපිට මේ බුද්ධ ශාසනයේ රහත් වෙන්න පුළුවන් මෙන්න මෙච්චරයි. සීමාවක් තියනවාද? ඊට වඩා වැඩිපුර බෑ උතුරලයයි. එහෙම එකක් නැහැ. ඕනම කෙනෙකුට වීරියවන්ත කෙනෙකුට ධර්ම මාර්ගේ වඩලා රහත් වෙන්න පුළුවන්. කොයිතරම් දෙනෙක් රහත් වුණත් නිර්වාණ ධාතුව අසංකතයි. පිරීලා ඉතිරිලා යන්නේ නැහැ කිය. ඒක හරියට මහා සාගරයට කොච්චර වර්ෂාව ඇදහැළුණත් කොයිතරම් ගංගා ගැලුවා සාගර ජලය උතුරන්නේ නැහැ වගේ කිය. බුදුරජාන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයේ වටිනාකම දන්නෝ හඳුනනවා. ඕනම කෙනෙකුට ධර්ම මාර්ගේ වඩලා රහත් වෙන්න නිවන් දකින්න අවස්ථාව තියෙනවා. ඒ නිසාමයි කිය මේ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ. එහෙම කියලා ආයෙමත් කියනවා පහාරාද ඔබ මෙහෙමත් කිව්වනේ. ඒ තමයි නොඑක් නංගොත් ඇති ගංගාවල් ගලාගෙන ඇවිල්ලා මුහුදට වැටෙනවා. ගංගා යමුනා අචිරවතී සරබෝ මහි එක එක නං වලින් එනවා. හැබැයි මේ නංගොත් අතහැරලා මුහුදට වැටෙනකොටම සාගර ජලයේ නම් වූ පොදු නමකටපත් වෙනවා. ඒ නිසා අසුරයෝ මහා සාගරයට ආස කරනවා. බුදුරජාන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවොත් මේ බුද්ධ ශාසනයට ආස කරන්නේ ඔය වගේම කාරණයක් නිසා කිය. ඒ තමයි බුද්ධ ශාසනයටත් නොයි නංගොත් ඇති අය එනවා. රජ කුලයේ අය එනවා. රාජකීය පවුල් වලින් ඇවිල්ලා පැවිදි වෙනවා. බ්‍රාහ්මණ කුලයේ අය එනවා. ශාස්ත්‍රීය කුලවල අය, ගෘහපති පඬිතුයෝ එනවා. බොහොම පහත් කුලවල ඒ කාලේ සුනීත සෝපාකලා වගේ අය. නොඑක් විදිහ එනවා. මේ මොන කුලෙන් මොන ගෝත්‍රයෙන් වර්ණ ભેද, කුල ભેද, ಜಾති ભેද, පෘතජන ගිහි සමාජෙ තිබුණත් ඒ හැමෝම ඇවිල්ලා බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ ඒ අය සියලු දෙනාගේම පැරණි නංගොත් ඔක්කොම අතහැරලා ඒ පැවිදි වෙන සියලු දෙනාම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කොටසට අයිති වෙනවා කි. අර නොඑක් නංගොත් ඇති ගංගාවල් මුහුදට වැටෙනකොටම සාගර ජලයේ බවට පත් වෙනවා වගේ රජ කුලෙන් ආවත් පැවිදි වුණාට පස්සේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණී. බ්‍රාහ්මණ කුලෙන් ඇවිල්ලා පැවිදි වුණත් එයා පැවිදි වෙනකොට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණී. ඊතා පහත් කුලයකින් ඇවිල්ලා පැවිදි වුණත් එයත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණී. ශාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේගේ දරුවෝ ශ්‍රමණියෝ ශාක්‍ය පුත්‍රයෝ බවට පත් වෙනවා. ඒක බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යමත් දෙයක්. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? ශාසනය තුල කුල ભેද, ගෝත්‍ර ભેද, වර්ණ ભેද, ಜಾති ભેද ඒවා ශාසනය ඇතුලේ නෑ. ඒවා තියෙන පෘතජන ගිහි සමාජයේ තියෙන්න පුළුවන්. හැබැයි ශාසනයට ඇතුල් වෙනකොට ඒ සියලු දෙනාම ශාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. දැන් අපි තේරෙන භාෂාවෙන් ගම් මෙහිම රහතන් වහන්සේලා. ඒ අය ගැන මෙහිම අහලා තිනව කොහොමද? මේ ඉන්න ගොයි ගම රහතන් වහන්සේලා. අහලා තිනවද එහෙම? නෑ. එහෙම කුල ભેද, ಜಾති ભેද තියෙනවා ශාසනයේ. රහතන් වහන්සේලාට මාර්ගඵලලාභීන්ට එහෙම එකක් නෑ. ඒ නිසා මේ හැමෝම ධර්මයේ තියෙනවා ભેදයක්. ඒ තමයි සත්පුරුෂ අසත්පුරුෂ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා.
සත්පුරුෂානං දස්සාවි සත්පුරුෂ ධම්මස්ස කෝවිදු සත්පුරුෂ ධම්මේ සුවිනීතු සත්පුරුෂය අසත්පුරුෂ ඊළඟට කල්යාණ මිත්‍රයෝ පාප මිත්‍රයෝ එහෙම ભેදයක් වෙන ධර්මයේ හැසිරෙන අයයි නොහැසිරෙන අයයි ධර්මයට කැමති අයයි අන්ධබාල පෘථග්ජනයෝයි ආර්ය ශ්‍රාවකයෝ එහෙම ભેදයක් මිසක් කුල ભેද ಜಾති ભેද ගෝත්‍ර ભેද වර්ණ ભેද ශාසනය ඇතුලේ නැහැ ඒවා තියෙනවා නම් ඒකත් පෘථග්ජනකම තමයි අර එළියේ තියෙන පෘථග්ජන සමාජයේම ලක්ෂණ මිසක් ඒක බුද්ධ ශාසනයට අයිති දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ ශාසනයට පහදින්නෙම මේ ශාසනය තුල තියෙන ඔය ගෝත්‍ර ભેද කුල ભેද ಜಾති ભેද නැති සියලු දෙනාම ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුදුරජාණන් වහන්සේගේ දරුවෝ බවට පත් වෙන නිසා කියු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔබ කිව්වා මේ මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක්. වටිනා මුතු මැණික් සක් සිලා වෙරළුමිනි ආදී වටිනා මැණික් වර්ග මුහුදේ තියෙනවා. ඒවා දකින්න අසුරයන් මහා සාගරයට ආස කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයේ සම්පත් සාගරයක් කිය. මේ බුද්ධ ශාසනයේ වටිනා මාණික්‍ය තියෙනවා කිය. මාණික්‍ය රත්න 37ක් තියෙනවා කිය. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. බුදුරජාණන් වහන්සේ වදාළ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය තමයි කියවා සතර සතිපට්ඨාන. සතර සම්‍යක්ප්‍රදාන වීරිය. සතර ඉර්ධිපාද. පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒවා තමයි කිය මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය ටික. වටිනා වස්තු. එතකොට අපි බුද්ධ ශාසනයට පහදිනවා නම් ඇත්තටම අපි බෞද්ධයෝ වුණා නම් දැන් අපි ඇත්තටම ගත්තොත් බොහෝ පිරිසක් බෞද්ධ වෙලා ඉන්නේ ඕවා දැනගෙනද? නෑ උපතින් බෞද්ධ නිසා. උපැන්නෙන් අපි බෞද්ධ වෙච්ච නිසා එක්ක බෞද්ධ දෙමව්පියන්ට දාව ඉපදිච්ච නිසා එක්ක විවාහයකින් බෞද්ධ වෙච්ච නිසා ඔය වගේ හේතුවක් නිසා අපි බෞද්ධ. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට පහදිනවා නම් මෙන්න කරුණු ටික. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම සම්පත් ටික අඳුන ගන්න ඕන. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒවැ වටිනාකම දන්න නිසායි කීවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අන්තිම කාරණේ පහාරාදට කියන පහාරාද ඔබ මෙහෙමත් කිව්වනේ. අසුරය මහා සාගරයට ඇලුම් කරනවා ආස කරනවා මහා සාගරයේ ඉන්න අද්භූත ශරීර ඇති යොදුන් 100 ගණන් විශාල ශරීර ඇති තිමි තිමංගල තිමිර පින්දල නාග අසුර ගහන්දර්ව කියන මේ අමනුෂ්‍යෝ දැකලා මේසා විශාල අද්භූත ශරීර ඇති අය මහ මුහුදේ ඉන්නවනේ කියලා අසුරයන් මුහුදට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයෝ වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවොත් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ මේ ශාසනය තුල වැඩ ඉන්න මහානීය පුද්ගලයෝ දැකලා කියෝ. ඒ තමයි යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා. බුද්ධ ශාසනයේ ඉන්න මහානීය පුද්ගලයෝ 8 දෙනා. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා. අරහත්ත්වයේ පිණිස මාර්ගය වඩන කෙනා රහතන් වහන්සේලා. අන්න බුද්ධ ශාසනය තුල ඉන්න මහානීය පුද්ගලයෝ 8 දෙනා. යුගල වශයෙන් ගත්තොත් 4යි. සෝවාන් මාර්ගඵල එක යුගලයක්. සකදාගාමි මාර්ගඵල. අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල. යදිදං චත්තාරි පුරිස යුගානි. යුගල 4යි. පුද්ගලයෝ වශයෙන් වෙන් ගත්තොත් අට්ඨ පුරිස පුද්ගලා. පුද්ගලයෝ 8 දෙනා. ඒ අය ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණේය. ආගන්තුක සත්කාර වලට සුදුසුයි. සිව්පසෙන් අපෝපස්ථාන කරන්න සුදුසුයි. දක්ඛිනේය පින් සලකාගෙන දන් දෙන්න සුදුසුයි. අංජලිකරණීය ඇඟිලි බැඳ දොහොත් මුදුන් දීලා වන්දනා කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති මේ ලෝකෙට පහළ වෙච්ච පින්කෙතක් කියන. මේ ශ්‍රාවකයන්ගේ වටිනාකම දන්න නිසායි කීවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව සියලු දෙනා බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ආස කරන්නේ.
මේ කරුණාවට කියනකොට පහාරාද කියන අනේ ස්වාමීනි සාදු සාදු ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව මේ කාරණාට නිසාම තමයි කියව බුද්ධ ශාසනයට ඇලුම් කරනව ඇත්තේ ආස කරනව ඇත්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නම් හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකේ පහල කරලා දුන්නා වගේ මම්මුලා වෙච්ච කෙනෙකුට මග කියා දුන්නා වගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මේ දේශනාව ඒ විදිහටම පිළිගන්නවා කියලා සාදුකාර දීලා අතුරුදහන් වෙලා ගියා. එතකොට අපිට පේනවා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔන්න අපි බුද්ධ ශාසනයට පහදින්න ඕන කාරණා. ඒ නිසා තමන් හිතන්න ඇත්තටම අපි මේවා අඳුනගෙනද බුද්ධ ශාසනයට පැහැදුනේ. අපි මේවා දැනගෙන හිටියද? මේ කාරණා හොඳට අඳුනගන්න බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න ඉගෙනගෙන ඒ ටික දියුණු කරගන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්න. පොත්පත් අරගෙන කියවන්න. සතර සතිපට්ඨාන කියන්නේ මොනවද? සතර සම්‍යක්පදාන වීරිය, සතර ඉරිදිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සප්තබොජ්ජං, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා තමයි අපිට බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු. ඒ ධර්මයේ ඉගෙන ගත්තොත් තමයි අපිට අර මහානීය පුද්ගලයෝ බවට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයත් ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ මේ පින්වතුන් කරන්නාගොඩ පදිංචි ඩී.එස්. අරංගල ගුරු මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ වගේම හොරණ පදිංචි මදුකා සමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ වගේම කුළුපන පදිංචි මලිත කහටපිටිය මහතා ඇතුළු පවුලේ සියලු දෙනාමත්, නාහල්ලේ පදිංචි චන්ද්‍රිකා ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම මීවන පලාන පදිංචි යූ.ඩී. චන්ද්‍රානි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාමත් අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. ඉතින් මේ හැම දෙනාමත් පවුලේ සියලු දෙනාමත් සුජීවත්ව ඉන්න හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා 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 කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ඒ වගේ මේ පිංගතුන්ගේ අරමුණු අතර සඳහන් වෙලා තියෙනවා කරන්නාගොඩ ටෙම්පෝ හන්දිය WGW වික්‍රමතිලක රෙජිස්ට්‍රාර් ආලහමි, ඒ වගේම වාද්දුව තල්පිටියේ විසූ නිව්ටන් සමරසිංහ මහතා, ඒ වගේම වරකාගොඩ විසූ ආර්යසේන කහටපිටිය මහතා සහ ක්‍රිස්ටබල් පෙරේරා මහත්මිය, ඒ වගේම නාහල්ලේ විසූ පාඨශාලාචාර්ය WD උබේසේන මහතා සහ පාඨශාලාචාරිණී LP නන්දාවති මහත්මිය ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා ඒ අයට මේ පින් අනුමෝදන් කිරීම. එහෙමනම් මේ නම් සඳහන් කරපු ඥාතීන් වගේම පරම්පරාගත පින් අපේක්ෂාවෙන් ඉන්න තවත් යම් තාක් ඥාතීන් ඇද්ද? ඒ සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම ඩී.එස්. අරංගල ඉස්කෝලේ හාමිනේට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත්, ඒ වගේම කරන්නාගොඩ විහාරස්ථානයේ පූජනීය නායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත්, ඒ වගේම ධම්මික මදුකා අනෝමා ලසන්ත දිනෝෂි සරත් චන්ද්‍රිකා කිත්සිරි ජීවා යන අයට පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණයම සැලසේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම මලිත සස්මිත ගිම්රිවි ජනනු කියන මුණුබුරන්ට
සහ සෙනු සසින්දි කියන මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම සිතුමිනි චතුමිනි කියන දියණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් මේ හැම දිනාටමත් මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටමත් පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරණාගම කුසල දමනාහිමි පාණන් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ සීල දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අවුරුදු 86ක් වන ඩී.එස්. අරංගල ඉස්කෝලේ හාමිනේට දීර්ඝායු සම්පන්නිය නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ස්වර්ණපාලි විජේසූරිය ගුරුමෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ධර්ම ශ්‍රවණය කර ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් දායකත්වයේ දරුව ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔම වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා